අයිබෝන් සුබදෑසනක් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි 7 වෙනි පැය වැඩසටහන සමගින් ඔබ කිසිරින්නේ. අද මේ තේවිස් ගුරුගේ මැදිරිය ගැන කතා කරනකොට ඉතාමත්ම විශේෂිත දවසක්. මොකද මේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ මේ ස්වාධීන රූපවාහිනියේ තේවිස් ගුරුගේ මැදිරිය හරි වාසනාවන්ත තැනක්. මෙතනින් පටන් ගත්ත ගොඩක් අය බොහෝ දුර ගිහිල්ලා තියෙනවා. මෙතනින් පටන් අරගෙන ඒ බොහෝ දුර ගිය කෙනෙක් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඉතාමත්ම ඉහළ තැනකට ගිහිල්ලා ඒකම ඒ පළවෙනි වටේදීම ලොකු වගකීමකුත් බාර අරන් තියෙනවා. මම හිතන්නේ අපි කවුරුත් රට දැනගත්තරම් දැකගත්තේ මෙන්න මේ තේවිස් ගුරුගේ මැදිරියෙන් අපි කරපු බොහෝ දේවල් නිසා. මේ තේවිස් ගුරුගේ මැදිරියේ ඉඳලා මේ 7 වෙනි පැය වැඩසටහන ආරම්භ කරපු කෙනාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මහා ජන ප්‍රසාදයක් එක්ක ඉදිරියට ඇවිල්ලා තියෙනවා. සංජීව එදිරිමාන්න සහෝදරයා අයිබෝන් මම හිතන්නේ මට සතුටක් ඇත්තටම අපි දෙන්නම මෙතනින් පටන් ගත්ත අය. ඒ කියන්නේ රටක් දැනගත්තා නම් අපි කවුද කියලා දැනගත්තේ මේ මැදිරියේ ඉඳලා. ඒක නිසා මම මේ අහන්න තියෙන ප්‍රශ්න සියල්ලන්ටම කලින් මම හිතනවා මේක එක පැත්තකින් යුතුයකමක්. ඒ තමයි තමන් ඉහළම තැනට ආපු තැන ඉඳලා තමන්ව ඒ තැනට පත් කරපු කළුතර ජනතාව වෙනුවෙන් මම හිතන්නේ යමක් කියන්න ඇති. දැන් මට පළවෙනි ප්‍රශ්නේ මම ඔබට මොකක් කියලා දමතන්නේ කියන එක. එදා තිබ්බ ලින්ක් එක තමයි විදියටම තමයි. මම මොකද මම හැමදාම ඔබට අයියේ කියලා කතා කළේ දැන් වැඩසටහන ඇතුළේ උත්තර දෙනකොට ඒක නොකියන්න තමයි අපි මේ ශිල්පය ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න තියෙන අයියලා මල්ලිලා කියලා જાතියක් මාධ්‍යේ නැහැ කියලා තමයි ඉගෙන ගත්තේ. මම මේ ගමනේ එක ලොකු කොටසක් මගේ ඉස්කෝලේට අයිති හොරණ ශ්‍රීපාලි. එතනින් එහා අපේ අධ්‍යාපනික ජීවිතයත් එක්කම තමයි උසස් අධ්‍යාපන ජීවිතයත් එක්ක මම අයිති වෙන එකට ආවේ. ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ ඒ දෙක අතරත් ලක්හඬ තමයි මගේ පළවෙනි ප්‍රවේශය. අපි දෙන්නගේ ජීවිතයේ හැමදේම ලැබුණු ඊළඟ තැන මෙතන මේ රටේ ඇසුරු කරන්න තියෙන හැම තැනක්ම අපි ඇසුරු කළා. අධ්‍යයනය කරන්න තියෙන හැම ශේෂ්ත්‍රයක්ම අධ්‍යයනය කළා. ඒකයි තාම වැදගත් දේ. දේශපාලකෙක් විදියට මිනිස්සු ඉස්සරහට ගිහිල්ලා ගම්වල මිනිස්සුන් ඉඳලා ඒ වගේම නාගරික කලාපවලට එනකොට ඊට වඩා ටිකක් ඇකඩමික් විදියට ප්‍රශ්න දිහා කතා කරන තත්ත්වයන් අපි දැක්කා. ඒ මොකක් ගැන කතා කළත් උත්තරයක් සහ යම් අදහසක් ඒ ගැන තිබුණේ මාධ්‍යකරුවෙක් විදියට මේ පින්බිමෙන් ලැබපු අත්දැකීම. ඇත්තටම ඔබ සඳහන් කළා වගේම මේ වහලේ යට හරි වාසනාවන්ත තැනක්. මෙතනින් පටන් ගත්ත මිනිස්සු රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගමනක් ගිය උදවිය. මං හැමදාම මං හරි කැමතිම වචනේ තමයි මං ITN එකට ලක්හඬට ණයයි. ඒ වගේම මට ආඩම්බරයක් තියෙනවා. අපිට අපි 25 වෙනිදාට පැයටේ අපි සාමාන්‍යයෙන් පැයටේ ඩියුටියක් නේ තියෙන්නේ 25 වෙනිදාට පඩි. මම පැය 19ක් විතර මේ ආයතනේ හිටියේ. හැමදේ මගේ කියන්නේ පෞද්ගලික ජීවිතයේ ඉතාම තීරණාත්මක කාරණා ගෙදර සිද්ධ වෙද්දි පවා මම මේ හිටියේ කාර්යාලීය පරිශ්‍රය ඇතුලේ. ඒ වෙනුවෙන් මම මගේ යුතුයකම අවංකවම මගේ ආයතන වෙනුවෙන් ඉටු කළා. ඒ ගැන මගේ පපුවේ ආඩම්බරයක් තියෙන්නේ. ඒක එසේ වෙද්දිත් මේ මේ පින් ස්වාධීන රූපවාහිනී සේවය ලක්හඬ කියන මේ පුණ්‍ය භූමියට ඇත්තටම මම නැයි. ඒ වගේ මම අහපු ප්‍රශ්නේ කළුතර ජනතාව. අද ඔබ මේ තැනට ඔසවලා තියෙන්නේ කළුතර ජනතාව විසින්. මම මූලික වශයෙන්ම හැම ගමකටම ගිහිල්ලා ඒ අයත් එක්ක කතා කළා. එතනදී වුන් මාව තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීමේ බර මොනතරම්ද කියනවා නම් අතිශය ලංකාවේම අතිශය තරඟකාරී ලයිස්තුවක් තිබුණු තැනක් කළුතර. පාර්ලිමේන්තුව දැනට නියෝජනය කරන ජේෂ්ඨ අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු සභිකයින් 5 දෙනෙක් හිටියා. ඒ සියලු දෙනා අතර මාව 1,50,973ක දැවැන්ත ජනප්‍රසාදයක් එක්ක මාව ඉහළම තැනකට ඔසවා තිබ්බා. මම ඔය ණය කියන වචනයට කැමති කිව්වේ මම කිසිම පෝස්ටරයක් කැලුවේ නැහැ.
සාමාන්‍යයෙන් තියෙන පෝස්ටර් ගහන්නේ නැහැ. හැබැයි ගමේ ලයිට් කණු පෝස්ටරයක් ගහමු කියලා සංකල්පයක් තියෙනවනේ මම ඒකවත් කළේ නැහැ. නමුත් මම අවසර ඉල්ලුවා ඡන්දෙට පහුවදා මගේ Facebook page එකෙන් මට ඔබට සුබ පතන්න ඕන ඒ වෙනුවෙන් පෝස්ටරයක් කලවන්න අවසර තියෙන තැන් සීමිත තැන්වල විතරක් මම පෝස්ටරයක් කලවනවා කියලා. මම ඒකේ ලිව්ව වාක්‍යයේ කිව්වහම ඔබට තේරෙයි මම ඒ ගැන දරන අදහස. මම ලිව්වේ මේ ජයග්‍රහණය මා ඔබෙන් ගන්නා ලද ණයකි. ඉදිරි 5 වසර තුල මේ ණය මම ඔබට කොටස් වශයෙන් ගෙවමි. ඒකයි මගේ දේශපාලන අදහස. ගම්වල අහිංසක මිනිස්සු දේශපාලන නායකයෙක් ගොඩනැගීම වෙනුවෙන් කරන කැපකිරීම මම අහලා තිබ්බා. හැබැයි මම දැක්කේ මේ මගේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ තමන්ගේ පෞද්ගලික ජීවිතේ පැත්තක තියලා රට වෙනුවෙන් ආණ්ඩුවක් හදන්න, රට වෙනුවෙන් ගමේ මිනිහෙක්ව පාර්ලිමේන්තුව යවන්න මිනිස්සු අසීමාන්තික දුකක් විඳිනවා. ඒකට කළගුණ සලකන්න බැරි වුණොත් ඒ බැරි වෙන උන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා කියලා මට හිතෙන්නේ. ඒ තරම් නොවිසඳුණු ප්‍රශ්න තාම අපේ දිස්ත්‍රික්කේ තියෙනවා. 947 ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩු කාලේ දීපු ඉඩම් වලට ඔප්පුවක් නැහැ. 6 වෙනි පරම්පරාව ජීවත් වෙන්නේ. මම ඒක උදාහරණයක් කිව්වේ. තාම සංවේදී ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි ඉදිරියේදී කතා කරමු. ඒක සමස්තයට ආදේශ කරගත හැකි කළුතර සම්බන්ධ මගේ අත්දැකීමත් එක්ක මට කියන්න තියෙන මගේ දේශපාලනිකව මාව මෙතෙන් ඔසවා තබපු මගේ කළුතර දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට, ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඡන්ද දීපු සියලු දෙනාටත්, ඒ වගේම ඡන්දේ නොදුන් 12,61,000ක් ඉන්නවා කළුතර ජනතාව. මගේ 1,05,973ට ගරු කරන ගමන්, ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්ද දීපු ලක්ෂ සංඛ්‍යාත මහා ජන ගංගාවට ගරු කරන ගමන් මේ 12,61,000ම ආදරෙන් දේශපාලනිකව බලා ගන්න මම ලැස්තියි. ඒ තමයි සංජය ඉදිරිමාන මන්ත්‍රීතුමාගේ දැක්ම සහ ඉදිරියේදී කරන්න යන වැඩපිළිවෙල. බොහෝ අභියෝගයන් රැසක් ඔබතුමා ඉදිරියේ තියෙනවා. ඔබතුමාට පවර්ලා තියෙනවා කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ධුරය පවා. මම ඒ ගොඩක් කරුණු තියෙනවා. ඔබතුමා කිව්වා වගේම කළුතර දිස්ත්‍රික්කය කියන්නේ ආවේනික ප්‍රශ්න රැසක් තියෙන ප්‍රදේශයක්. එක් පැත්තකින් තේ කර්මාන්තය එක්කොනක තියෙනවා. තව පැත්තකින් දීවර කර්මාන්තය තියෙනවා. මේ සියල්ල මැද්දේ තමයි කළුතර ජනතාවට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මොන වගේ සැලැස්මක්ද? ඔබතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ මැතිවරණ ව්‍යාපාරයේදී පවා දැක්කා කළුතරට අලුත් සැලැස්මක්. එහෙම නැත්නම් කළුතරට ආර්ථික සැලැස්මක්. මොකක්ද මේ සැලැස්ම? මොකක්ද කළුතරට ඔබතුමා ඉදිරිපත් කරන ආර්ථික සැලැස්ම? මම මෙතනදී මූලික වශයෙන් ප්‍රශ්න තේරුම් ගත්තා. ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඉතිරි සියලු ප්‍රශ්න තියෙන ආර්ථික ප්‍රශ්නට යට. ඒකයි මගේ තේරුම් ගැනීම. ආර්ථික ප්‍රශ්නයක් කියලා කියන්නේ ආදායම පිළිබඳ අවුලක් තියෙන්නේ. ඒක මම කොටස් දෙකකට කඩාගත්තා. අපේ දිස්ත්‍රික්කයේ මේ ආර්ථික ප්‍රශ්නයේ ප්‍රධාන ප්‍රභේද දෙක. එක්ක ආදායමක් නැහැ. නැත්නම් ලැබෙන ආදායම ප්‍රමාණවත් නැහැ. මේක තමයි ඇත්ත ප්‍රශ්නේ විදියට තියෙන්නේ. ඒ සම්බන්ධව මම යෝජනාව විදියට ඉදිරිපත් කළේ දැනට තියෙන ආර්ථික අවස්ථාවෙන් අපි උපරිමයේ ගම්මු. ඒක ආණ්ඩුවේ රස්සාව වෙන්න පුළුවන්, ප්‍රයිවට් සෙක්ටර් එක වෙන්න පුළුවන්, මාස් පඩි නොවන ආදායම් විදියට දැනට කරගෙන යන ඒවා තියෙනවා, කරන්න හිතිච්ච දේවල් තියෙනවා, පටන් ගන්න ආරම්භක ප්‍රාග්ධනය පිළිබඳ අවුලක් නිසා ඒක නතර වෙලා තියෙනවා. විශේෂයෙන් මේ මයික්‍රෝ ෆිනෑන්ස් සම්බන්ධව මේ රටේ වාණිජ බැංකු පද්ධතිය අලුතෙන් හිතන්න ඕන කියන තැන මම ඉන්නේ. එහෙම නැත්නම් කිසියම් ආකාරයක අලුත් සංකල්පයක් අපි ගම ඇතුලේ පටන් ගන්න හරි වෙනවා. මොකද මිනිස්සු රුපියල් 25,000ක් 50,000ක් තිබුණා නම් මම මගේ ජීවිතේ හදා ගන්නම් කියන තැන ඉන්නවා. හැබැයි ඒක ගන්න විදියක් එතනට යන්න ඒ මූල්‍යමය ප්‍රවේශය සම්බන්ධ අවුලක් තියෙනවා. ඊළඟට මම දිගින් දිගටම කිව්ව දේ තමයි මේක කළුතරට අනන්‍ය විදියට කතා කළත් මුළු ලංකාවටම අදාළයි. තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුලේ මේක විග්‍රහ කරගත්තොත් අපි ළඟ තියෙන සම්පත් ටික පාවිච්චි නොකළ නිසායි මේ අපි දුප්පත් උනේ. ඒක රටක් විදියටත් අදාළයි. කළුතර විදියට මගේ දිස්ත්‍රික්කයට අදාළයි. අවුරුදු 187ක් වෙනවා අපි කිරි කපන්න පටන් අරන් රබර් වත්තේ. අපි රබර් හැදුවා අවුරුදු 187ක්. තාම රබර් වලින් මොනවත් හදලා නැහැ. කළුතර රබර් තියෙනවා. කළුතර මිනිස්සුන්ට සෙරප්පු විකුණලා තියෙන කළුතර කවුරුවත් නෙවෙයි, වෙන කොහෙන් හරි ඇවිල්ලා. නියත වශයෙන්ම නිමි බහඬ නිෂ්පාදන පෙළකට රබර් ආශ්‍රිත කර්මාන්තය අරගෙන යන්න ඕන. මම අතිගරු ජනාධිපතිතුමන්ට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යාංශයක් පත් වෙනවා රබර් ආශ්‍රිත නිමි බහඬ නිෂ්පාදනය ඉලක්ක කරගනිමින්. අන්න මහජන නියෝජිතයෙක් විදියට මම ගමේ මිනිස්සු එක්ක කතා කරලා හිතපු දේ රාජ්‍ය නායකත්වයේ නිවැරදිව තේරුම් ගත්තා. සංචාර කර්මාන්තය ළඟට ගියත්
දැන් මේ COVID-19 වටපිටාව තුළ යම් කඩාවැටීමක් තියෙනවා. හැබැයි ඒ මෙපිට මගේ දිස්ත්‍රික්කය ගත්තොත් 4 ලක්ෂයක් සංචාරක වෙනවා එක අවුරුද්දකට. හැබැයි මේ ආර්ථිකයේ දිස්ත්‍රික්කය පුරා විහිදිලා නැහැ. විහිදිලා නැති විදිහ මම ඔබට ඉතාම සරල තැනකින් කියන්නම්. 4 ලක්ෂයක් සුද්ධ වෙන කළුතර එතන එහා පැත්තේ බුලත්සිංහලට පොඩ්ඩක් එහා තියෙනවා අවුරුදු 48000ක ආසියානු ශිෂ්ටාචාරයේ ඉතිහාසය පාහියංගල ගල්ලේනේ. එක සුද්දෙක් පාහියංගල ගල්ලේන ළඟ අපි තාම දැකලා නැහැ. මම කියන්නේ ලන්ඩන් ගිහිල්ලා සුද්ද කියන නෙවෙයි. කළුතරට ආපු සුද්දා බුලත්සිංහලට එක්කන් ගිහිල්ලවත් අපි නැහැ තාම. මෙහෙම තියෙනවා. බැලුවත කළුතර කුඹුරු කළුතර හාල් අවශ්‍යතාවෙන් 122යි තාම අපි කළුතර හාල් හදාගෙන තියෙන්නේ. පුරන් කුඹුරු පිළිබඳ ප්‍රශ්නේ මම අධ්‍යයනය කළා. තට්ටුමාරු ක්‍රමයේ අයිතිය පටලවගෙන අපි වවන්න තියෙන කුඹුරු අතහැරලා තියෙනවා. වතුර නැහැ කියලා අතහැරලා. වතුර පිළිබඳව මම කියන්නේ මගේ දිස්ත්‍රික්කයේ ගංගා විශාල ප්‍රමාණයක කියන්නේ දැන් මගේ ගේයවට කලාපේ විතරක් තියෙනවා ගංගා 5ක් මම කියන්නේ දිස්ත්‍රික්කයේ උඩ කොනට වෙන්න. එතන තියෙනවා කළු ගඟ තියෙනවා කුඩා ගඟ මගුර ගඟ පැලෑන්ද ගඟ වලල්ලාවිට කොනෙන් බෙන්තර ගඟත් බහිනවා. හැබැයි අපි වතුර නැහැ කියලා කුඹුර ඇතැරලා සහල් නිෂ්පාදනයේ 35%කට ගේන්න පුළුවන් කළුතරට. මම ඒ සම්බන්ධ මගේ නිශ්චිත වැඩපිළිවෙලක් ගැන මම කතා කළා. අපි ළඟ තියෙන සම්පත් ටික කළුතර දිස්ත්‍රික්කයේ දැවැන්ත මිනිරන් සම්පතක් තියෙන අපි තාම අත තියලා නැහැ. ඒ සම්බන්ධ සියලු ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා සියල්ල මම අධ්‍යයනය කළා. කළුතර දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමීටර් 752ක මැණික් ඉල්ලම් තියෙනවා. සමහර පුදුම වෙනවා මේ කිව්වම. ඒ පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ GIA කියන ආයතනය ඇවිල්ලා ජාත්‍යන්තර විමර්ශන වාර්තාවක් හදලා තියෙනවා කළුතර පොළවට අදාළව. මම ඒ විමර්ශන වාර්තාවේ සියලු තොරතුරු අධ්‍යයනය කළා. කළුතර තියෙන සම්පත් ටික කළුතර ආර්ථිකය වෙනුවෙන් පාවිච්චි කරන යුගයක් නියත වශයෙන් නිර්මාණය කරනවා. වාසනාවට අලුත් ස්වදේශික නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව ආණ්ඩුව කල්පනා කරන්න පටන් අරන් මේ රටේ ජනාධිපතිතුමන්ගේ මූලික චින්තනයේ තියෙන එතන. එතුමා නවෝත්පාදන ආර්ථිකයක් පිළිබඳව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළම කතා කළා. මම කැබිනට් එක පත් කරනකොට බලාගෙන හිටියා ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මයි කැබිනට් එක තෝරා ගැනීම අතර සම්බන්ධය කොහොමද කියලා. මනවින් මේ දෙක කළමනාකරණය කරගෙන තියෙනවා. ඒ වගේම මේ COVID-19 වටපිටාව විසින් අපේ ඔළුවට ටොකු ඇනලා මතක් කරලා තියෙනවා. දැන් අපිට අපේ දේවල් හදන්න අපේ දේවල් වවන්න සිද්ධ වෙනවා කියලා. අපි එතනට මේ රට අපේ සමාජය අරගෙන යමු. ඒ වෙනුවෙන් දේශපාලනිකව කළ හැකි උපරිම මැදිහත් වීම සහ පහසුකම් සැපීමේ කාර්යභාරයට මම හිතනවා මේ රටේ පාර්ලිමේන්තුවේ සියලු නියෝජිතයන් ලැස්ති කියලා. මම හිතන්නේ සැලැස්මක් ඇතුව සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා තමන්ගේ සැලැස්මක් ඇතුව තමයි මේ ගමන යන්න දැනටමත් තීරණය. මේ තමයි රාජ්‍යයක් හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන් සෞභාග්‍ය දැක්මත් එක්ක ඉදිරියට යන්න පුළුවන් මන්ත්‍රී පිරිසක් 3-2ක බලයකුත් ලැබිලා තියෙන මොහොතේ මන්ත්‍රීතුමනි ඔබතුමා කිව්ව ආකාරයට අර ඉදිමත් සැලැස්මක් ඒ කියන්නේ අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ සෞභාග්‍ය දැක්මත් එක්ක ඒ කියන්නේ ජනාධිපතිවරණයට කලින් රටට ඉදිරිපත් කරපු සෞභාග්‍ය දැක්මම තමයි මේ පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ප්‍රතිපත්ති මාලාව හැටියට ඉදිරිපත් කළේ. අපි දැක්ක කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ඉතාමත්ම ඒ සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් කරගන්න ආකාරයේ කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීම පිළිබඳ. නමුත් ඇතැම් පිරිස් ඇතැම් අමාත්‍යාංශ බෙදා දීම පිළිබඳ හාස්‍යයට ලක් කරනවා. මොකද මේ තමන්ගේ රටේ දේශීය කර්මාන්තය නංවන්න යම් වැඩපිළිවෙලක් සකස් කිරීමේදී අපි උදාහරණයකට ගත්තොත් සමහර මේ ගම් මිරිස් වලට ඇමති කෙනෙක්, බතික් වලට ඇමති කෙනෙක්, මැටි වලට ඇමති කෙනෙක්. මෙන්න මේ හාස්‍යයට ලක් කරන කාරණය රටේ අනාගතයේ දියුණුවේ යථාර්ථයක් බවට පත් කරගන්නට හැකි වෙයි කියලා අදහසක් සහ සැලැස්මක් තියෙනවද නිවැරදිව? දැන් ඔබතුමා ඉතාම වැදගත් තැනකට අපේ සාකච්ඡාව අරගෙන එනවා. ප්‍රශ්නේ තියෙන අපේ සමාජයේ සමහර වැදගත් තීරණ තේරුම් ගන්න ටිකක් කල් ගන්නවා වැඩි. ඒ කියන්නේ සමාජයක් විදිහට ওই අවුල පොඩ්ඩක් තියෙනවා මේක නිවැරදි කරගන්න වෙනවා. ඔටෝ කාර් එක ලංකාවේ ජනප්‍රිය වෙන සෑහෙන කල් ගියානේ නේද? දැන් තමයි ඔටෝ කාර් යන්නේ. ඒ කියන්නේ අපි චූටි කාලේ ඔටෝ කාර් කිව්වොත් එහම ආපෝ එපා ඔක පිකප් වෙන්නේ නැහැ යන්න බෑ. ඒ වගේ අවුලක් තිබ්බේ. දැන් මේ ළඟදී මම රූපවාහිනී සංවාදයකට ගිය වෙලාවේ සමගි ජන බලවේගයේ മന്ത്രിතුමා ওই තර්කය මතු කළා. එතුමාගේ මේ කුරුඳු වලටත් ඇමතිවරයෙක් මම කිව්වා ඔව්. මම හරි කැමති කුරුඳු සඳහා කැබිනට් ඇමතිවරයෙක් ඉන්නවා නම් මේ රටේ. උදාහරණය මගේ ගෙවල් තියෙන බුලත්සිංහල ආසනයට අදාළව හල්ලතුර එහා පැත්තේ කුරුඳු වවනවා. ඒ මිනිස්සු පොසත් නැහැ. හොයන්න ගැටලුවක් ඉතුරු වෙලා තියෙනවා. මේ ලෝකේ හොඳම කුරුඳු හදන්නේ ලංකාවේ. ලංකාවේ කුරුඳු තමයි ලෝකේ හොඳම කුරුඳු. ඒ වගේම ලෝකයේ සිනමන් ඉන්ඩස්ට්‍රි එකේ සමස්තයෙන් 70%ක් අයිති ලංකාවේ අපිට.
ඉතින් අපේ ගම්වල කුරුඳු වවන මිනිස්සු මාර පෝසත් වෙන්න ඕනේ. ඒක වෙලා නැහැ. මොකක් හරි අවුලක් තියෙනවා අපිට ලෙහා ගන්න. මම කියන්නේ මෙන්න මේ ආදායම් සම්බන්ධ උපරිමයේ වෙත යන්න අපිට කොතනද වැරදුනේ? දැන් කුරුඳු නිෂ්පාදන කර්මාන්තයේ අවසාන නිෂ්පාදන වෙළඳපොළ ඊටාම ගණන්. ඊටාම මිලාදික කර්මාන්ත පෙළක් තියෙන. හැබැයි ඇයි ඒකේ මූලික නිෂ්පාදනය කරන ගොවියා ඊටාම දුප්පතෙක් කෙනෙක්. කියන්නේ කුරුඳු කර්මාන්තකරුවා ගම්වල ලොකු ආර්ථික අවුලක ඉන්නවා. මේවා නිර්වුල් කරගන්න වෙනවා. කොතනද මේ සූත්‍රයේ මේ ෆෝමියුලා කොතනද අපිට වැරදිලා තියෙන්නේ කියලා. මට පේනවා අපිට වැවිලි කියන කැබිනට් අමාත්‍ය දුරේ යටතේ මේ රටේ අපිට ආර්ථික වශයෙන් දේශීය වෙළඳපොළ සහ ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත හැකි ශේෂ්ත්‍ර ටික ඉතාම නිවැරදිව අඳුනගෙන ඒ විවිධ ශේෂ්ත්‍රයන් වෙනුවෙන් විවිධ වැවිලි ආශ්‍රිත කර්මාන්ත වෙනුවෙන් විශේෂීකරණයක් සිද්ධ වෙලා තියෙනවා. මේකට අත්පුඩි ගහන්න ඕන සමාජය මේකට සමහරු hina වෙන්න පටන් අරන්. හැබැයි ඒක අපිට එච්චර බාධාවක් වෙන එකක් නෑ. මොකද රටේ ජනතාවේ අතිබහුතරය මේකේ නිවැරදි තත්ත්වයේ තේරුම් අරගෙන මේ ආණ්ඩුවට ඒ නිසා තමයි ඉච්චර බලයක් දීලා තියෙන්නේ. මේ පවතින සමානුපාතික ක්‍රමයෙන් 3/2ක් ගන්නවා කියන්නේ හීනයක්. මේ හීනය මොනතරම් බරයිද කියනවා නම් 3/2 නෙමෙයි ලංකාවේ 77න් පස්සේ 113 අරගත්තේ අවස්ථා දෙකයි. ඒ 989 රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2010 දී. කියන්නේ ඒ තරම් දුෂ්කරතා තිබුණු නියෝජන ක්‍රමයක් යටතේ තමයි මේ තත්ත්වය නිර්මාණය වෙලා තිබුණේ. අපි එහෙම පසුබිමක් යටතේ අපිට පුළුවන් වුණා 113 නෙමෙයි 3/2 බහුතරයක් සහිතව අලුත් ආණ්ඩුවක් හදාගන්න. ඔව්. මම හිතන්නේ 3/2 බහුතරය මේක අපි 1978 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටට දායාද කරපු මේ ව්‍යවස්ථාව අර එතමුන් කියන බහුභූත ව්‍යවස්ථාව ඇතුලේ. ඒ කියන්නේ එතුමාගේ ව්‍යවස්ථාව සකස් කරගත්තේ දේශපාලන විශ්ලේෂකයෝ කියන විදිහට තමන්ගේ පක්ෂයේ බලය රැකගෙන දීර්ඝ කාලයක් රට ගෙනියන. කවුරුත් හිතුවේ නෑ 3/2 බලයක් ලබා ගන්න කිසිම පක්ෂයකට පුළුවන් වෙයි කියලා. අන්නේ කාරණේට ආපුවම අපි මේ ආයේ යලි අර සංවර්ධනෙත් එක්ක පොඩ්ඩක් පස්සට තියලා දේශපාලනය ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම මේක ඔබතුමාට විශේෂයි. 2015 ජනවාරි 9 වෙනිදා මේ ස්වාධීන රූපවාහිනියෙන් අපි එළියට බහිනවා. ඒකම රට ඇතුලේ ලොකු ආందోලනයක් යනවා. දැන් ඉතින් සියල්ල ඉවරයි. රාජපක්ෂ කඳවුර සුන්නත් දූලි. මෙන්න මේ රාජපක්ෂ කඳවුර එහෙම නැත්නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව පැරැද්දුවේ ගෙදර යවුවේ ඔහුගේම සහෝදරයා. බැසිල් රාජපක්ෂ මහත්මයා කියන එක සමාජගත වෙනවා. ඒක සමාජගත කරනවා. එතුමා විදේශගත වෙනවා. හැබැයි නොහිතපු වෙලාවක එතුමා ආයෙ ඇවිල්ලා යම් කිසි දෙයක් පටන් ගන්නවා. පක්ෂයක්. නෙළුම් මාවතේ ඉඳලා නෙළුම් පොහොට්ටුව කියන මුල් කරගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පටන් ගන්න. මම මේක රටට අමුතියෙන් කියන්න දෙයක් නැහැ. ඔබ ආරම්භයේ ඉඳලම එතන රැඳෙනවා. මෙන්න මේ ගමන මේක ජනගත කරන්න, මේක සමාජගත කරන්න. ඉතාමත්ම අඩු වයසෙන් පටන් ගත්ත පක්ෂයක් මෙතරම් දුරට ගෙන එන්න මේ හදපු සැලැස්ම තුල මේ අද ක්‍රියාත්මක කරන සෞභාග්‍ය දැක්මත් ඒ මූලික බීජය තුල තිබුණාද? නිසක වශයෙන්ම මේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධව ඔබ ප්‍රවේශයක් ගත්තේ මේ ගොඩනැගීමට. දැන් පොදු ජන පෙරමුණ විදියට අපි ජනාධිපතිවරණය 14 ලක්ෂකින් නොවැම්බර් 16 දිනලා 3/2 බහුතරයක් එක්ක මහචන්දෙත් දිනලා මෙතනට එන එකක් අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට පොහොට්ටුව ලැබපු ජයග්‍රහණයක්. ඒ වගේම මේක රට සමස්තය විදියට මේ සමස්ත ශ්‍රී ලාංකිකයා ලැබපු ජයග්‍රහණයක්. පහුගිය ආණ්ඩුව මේ රටේ තිබුණු ආණ්ඩුව අතර නොකළ යුතු හැමදේම කළා. කළ යුතු කිසිවක් කළේ නැහැ. සාමාන්‍ය ලෝකේ ඕනම ආණ්ඩුවක් ප්‍රධාන වගකීම් 3ක් Tamanගේ රාජ්‍ය සම්බන්ධව බාර ගන්නවා ආණ්ඩුවක් බලයට පත් වුණාම. ජාතික ආරක්ෂාව, සංවර්ධනය සහ සමාජ සුබ සාධනය. මම ඒ හිටපු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා ඉතා විවෘතව ජාතික ආරක්ෂාව, සංවර්ධනය සහ සමාජ සුබ සාධනය කියන මූලික වගකීම් තුනෙන් ඔබ මොනවද කළේ කියලා. ජාතික ආරක්ෂාව ඉඳලා සිද්ධ වෙච්ච දේ පිළිබඳව අපිට මතකයක් තියෙන. ඒ මතකය තමයි ඡන්ද විදිහට පොහොට්ටුවට මේ වැටිලා තියෙන එක අතකින්. මේ සියල්ල ගොඩනැගෙන වැඩපිළිවෙල අපි මේ ජයග්‍රහණය පටන් ගන්නේ 2015 ජනවාරියට පරාජයෙන් පස්සේ. එතන ඉඳලා ගොඩනැගුණු
මේ සුවිසල් දේශපාලන ව්‍යාපාරයේ අද මේ දැවන්ත ජයග්‍රහණය ළඟට එනකන් ගොඩනැගීමේ පරිපූර්ණ ගෞරවය බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට අයිති. මම ඒක ඊටාම වගකීමෙන් නැවත කියනවා. ඒ සමස්සේ හැම තප්පරයක්ම ඇස් දෙකෙන් දැකපු මිනිහෙක් විදියට මේ රට මේ ලබන මේ දැවන්ත දේශපාලන ජයග්‍රහණේ පරිපූර්ණ අයිතිය බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට අයිති. ඒ වෙනුවෙන් මහා කාර්යභාරයක් කළා මේ රටේ අහිංසක ජනතාව. 2015 ජනවාරි 9 වෙනිදා උදේ ඉඳලා මහින්ද මහත්තයා හොයාගෙන මැදමුලන ගෙදරට ගිය මිනිස්සුන්ට මේකේ ලොකු ගෞරවයක් අයිති. මොකද ඒ ජනතාව කරපු කැපකිරීම අසීමාන්තිකයි. ඒක ලෝකේ කිසිම තැනක මැතිවරණයක් පරාජයටපත් වෙලා ගෙදර ගිය නායකයෙක් වටා එහෙම ජනබලවේගයක් ගොඩනැගීම පිළිබඳ කතාවක් අපි කියවපු කිසිම දේශපාලන පොතක තිබිලා නැහැ. සහ අපි දැකපු නූතන දේශපාලන ලෝකේ කිසි තැනක අපි එවන්නක් දැක්කේ නැහැ. දැන් හැමෝටම වුණා වෙලා තිබුණානේ 2015 හැමෝටම නේ යම් කොටසකට වුණා වෙලා තිබුණානේ මහින්ද මහත්තයාව ගෙදර යවන්න කියලා. හැබැයි කාටවත් කියව ගන්න බැරි වුණා මහින්ද මහත්තයා ගෙදර ගියාට පස්සේ මිනිස්සු මහින්ද මහත්තයාලා ගෙදර යයි කියලා. එතන ඉන්නේ මේක පටන් ගත්තේ. දේශපාලන පක්ෂයක් යනු කුමක්ද කියන එකට ලෝකේ මම කැමති හොඳම නිර්වචනය තමයි සංවිධානගත කරන ලද මහජන මතයක්. අන්න ස්වභාවිකව ගොඩනැගුණු ජනවාරි 9 උදේ ඉඳලා ගොඩනැගුණු ස්වභාවික මහජන මතය. ස්වභාවික මහජන මතය කියලා මම කියන්නේ මැද මුලන යනවා නුගේ ගොඩින් රැලි මාලාවක් පටන් ගන්නවා. ඒ සමස්තය විධිමත්ව කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාවක් තිබුණා. නැතිනම් මේ ජයග්‍රහණය නිර්මාණය කරගන්න බෑ. එහෙම නොවුණා නම් මේක ස්වභාවික මහජන නැගිටීමක් ස්වභාවිකවම මතුවෙලා ස්වභාවිකවම පාත් වෙන්න ඉඩ තිබුණා. ඒකයි මම කිව්වේ අවසානයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට නෙළුම් මාවත පදනම් කරගෙන අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයේ නායකත්වය සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මූලික මැදිහත් වීම මැද්දේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ කාර්යභාරය අකුරටම කළා. මම කියන්නේ කොහේ හරි රටකට පරාජයෙන් පස්සේ ආණ්ඩුවක් හදාගන්න ඕන නම් බැසිල් රාජපක්ෂ කෙනෙක් හොයාගන්න වෙනවා. ඒක මොකද හැබැයි යම් තැනකදී තිබුණා එතුමන්ව දේශපාලනිකව මේ සමාජය හරියට තේරුම් ගන්න තිබ්බේ නැහැ. මම එක්තරා මට්ටමක බරපතල වේදනාවක හිටපු සිද්ධියක්. ඔබ දන්නවා පෞද්ගලිකව ඒ ගැන මම වේදනාවක හිටිය මිනිහෙක්. අපි මේ සමාජයට එකාතකින් කියන්න උත්සාහ කළා මෙන්න මේකයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන කාර්යභාරය කියලා. අද මිනිස්සු ස්වභාවිකව මේක තේරුම් අරගෙන ඊයේ හැන්දෑවේ තරලීගම මන්දිර විශේෂ සාකච්ඡාවක් තුන ඒ සභාවේ කතා වෙච්ච දේවලුත් ඉතාම සියුම් විදියට අහගෙන ඉන්නකොට මට දැනුණා බැසිල් රාජපක්ෂ මැතිතුමාව අද මේ රට මේ සමාජය ඉතාම නිවැරදිව තේරුම් අරගෙන තියෙනවා. මේක පොහොට්ටුව ලැබපු ජයග්‍රහණයක් හෝ ආණ්ඩුවක් විදියට අපි ලැබපු හුදෙකලා ජයග්‍රහණයක් නෙවෙයි. මේ රටේ අනාගත යහපත ප්‍රාර්ථනා කරපු හැම මිනිහෙක්ම ලැබපු ජයග්‍රහණයක් විදියට තමයි මේ මැතිවරණ ප්‍රතිඵලය අපි විග්‍රහ කරගන්නේ. බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. මේ විරාමයෙන් පස්සේ නැවතත් 7 වෙනි පැය සමගින් අපි එකතු වෙමු. වඩාත් 7 වෙනි පැය වැඩසටහන සමගින් එක් වී සිටින්නේ සංජීව එදිරිමාන්න කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීතුමායි අද අපත් සමග එක් වී සිටින්නේ. මන්ත්‍රීතුමනි ඔබතුමා සඳහන් කරා දැන් මේ ආරම්භය කියන්නේ පොහොට්ටුව කොහොමද පිපුණේ කියන එක. දැන් මේ ජනවරම ලබා දෙද්දී ඒ කියන්නේ 3-2 මේ අසීමිත ජනවරම ලබා දෙද්දී මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි අර ආර්ථික ප්‍රශ්නය පැත්තකින් තිබු දේශපාලනීකරණයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි 2015 දී බාර දුන්න රට. අපි 2019 යලි බාර ගන්නකොට වැටලා තියෙන තැන. දැන් අද මැතිවරණ නිරීක්ෂණ කමිටුව එහෙම නැත්නම් මේ මධ්‍යස්ථාන නිකුත් කරන නිවේදනයේ පැහැදිලිව සඳහන් වෙනවා මැතිවරණ සමය හෝ පශ්චාත් මැතිවරණ සමයේ කිසිදු ප්‍රචණ්ඩත්වයක් නැහැ කියන එක. හැබැයි අපි 2015 මහ දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් අත්දැක්කා. සමහරු ඇහෙන් නොදුටුවට ආයතනික තුල සිදු වුණු දේශපාලන ප්‍රචණ්ඩත්වයක්. සහ රටේ තුල සිදුවලා තියෙන ආර්ථිකමය ප්‍රචණ්ඩත්වය. දැන් ඔබතුමාලා මෙන්න මේ පිළිබඳව මොකක්ද යොමු කරලා තියෙන දැන් මම එකපාරට මේක අහන එක සාධාරණ දන්නේ නැහැ විලා දින කිහිපයයි තව 20 වෙනිදා තමයි පාර්ලිමේන්තුව පටන් ගන්න. නමුත් ජනතාව බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. මම මේක මීට කලින් ආපු චරිතය හරත් මහාචාර්ය චරිතය මන්ත්‍රීතුමාගෙනුත් ආපු දෙයක් තමයි දැන් පාසු වහරේ පිළිබඳව තවමත් රට තුල කුකුසක් තියෙනවා. ඒකම අනිත් පැත්තෙන් බැලුවොත් මහ බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව මහ විශාල ජනතාව තුළ මොකක්ද වෙන්නේ කියලා
නිකන් දැවැන්ත කුකුසක් තියෙනවා. ආයතන වලට වෙච්ච දේවල් ගැන ප්‍රශ්න රසක් තියෙනවා. මෙන්න මේවා කළමනාකරණය කරගන්න. මේවාට යම් විසඳුම් ලබා දෙන්න. මේ කරපු අයට යම් නඩුවන් දෙනවා නම් ඒවා ලබා දෙන්න. ඔබතුමාලා බලපෑම් කණ්ඩායමක් හැටියට පාර්ලිමේන්තුව තුල ඒ කටයුත්තත් ඉෂ්ට කරන්න සූදානම්ද? මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. කියන්නේ දේශපාලනික දණ්ඩනයක් විදිහට මේක තේරුම් ගන්න ගියොත් ගියාණ්ඩුව කරපු වරද අපි අතිනුත් වෙනවා. විශේෂයෙන්ම අතිකරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් දරන මතයක් තමයි අපි දන්නවා එතුමල්ලා නායක විදිහට නෙමෙයි මිනිස්සු විදිහට ඊටම සාමකාමී මිනිස්සු. අනෙක් මිනිහදී ආදරෙන් බලන්න පුළුවන් මනුස්සකම් තියෙන පුද්ගලයෝ දෙන්නෙක්. ඒ නිසා මුලින් ඉඳලම අපි කියප එකක් තමයි අපි මහා බරපතල වේදනාවක් වින්දා. මේ කතා කරන මම මගේ වම් අත පැත්තේ ඉන්න ඔබ අපි හැමෝටම මහා ඛේදජනක අත්දැකීමක් තිබුණා 2015 ජනවාරි 8 වෙනිදා නෙමෙයි 9 වෙනිදා පාන්දර ඉඳලා. ඔබ මාව හොයාගෙන ඒ ආණ්ඩුවේ ප්‍රධාන මැමතිවරයෙක්ගේ පුතෙක් පහවදා උදේ මේ ආයතනය තුලට ආවා. ස්ටීෆ් එක අරගෙන. නමුත් මැතිවරණ වේදිකාවක්වත් මම මේක කියන්න ගියේ නෑ. මම කියන්නේ ඒක අතීතයට බාර දෙමු. පරිගැනීම සඳහා වෙන් කරන්න වෙලාවක් නෑ අපිට රට වෙනුවෙන් වැඩක් බාර අරගෙන තියෙන නිසා. හැබැයි ඒ අදහසට යටත්ව මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන සියලු ආයතන මේකට මැදිහත් විය යුතුයි, වගකීම බාරගත යුතුයි. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතයේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික කියන සියලු සන්දර්භයන් ඇතුලේ මේ රට විනාශ කිරීමේ වගකීම සහ එහි වැරදිකරුවන්ට නීතිමය දඬුවම් කිරීම ආණ්ඩුව විදිහට නෙවෙයි ඒකාතකින් ඒක නීති ක්‍රියාත්මක කරන ආයතන විදිහට බාරගත යුතුයි. එහෙම නොවුනොත් ඒක පෞද්ගලික දේශපාලන දඬුවමක් බවට පත් වෙන්නට තියෙනවා. එහෙම වුණොත් මේක දේශපාලන ප්‍රචණ්ඩත්වයක්. ඒක පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ කොටසක් බවට පත් වෙනවා. අපි ඡන්දේ දෙනලා අපිට තියෙන දැන් ආණ්ඩු කරන්න මේ රටේ බිඳ වැටුණු සියලු ශේෂ්ත්‍ර යලි ගොඩනගන්න පාසුක ප්‍රහාරය ළඟට ගියත් අහිමි වුණු ජීවිත හැරන් සියල්ල යලි ගොඩනැගීමේ වගකීම ළඟ අපි ඉන්නේ. හැබැයි සියල්ල පිටිපස්සේ විවිධ පාර්ශවයන් අතින් සිද්ධ වෙච්ච බරපතල වැරදි තිබෙනවා. ඒවා සම්බන්ධව මේ රටට සමස්ත අනාවරණය විය යුතුයි. මොකද තොරතුරු දැනගැනීමේ පනත ගෙනල්ලා වැඩක් නැහැ. පාසුක ප්‍රහාරයේ සිද්ධ වීම සම්බන්ධ වගකීම කවුද බාරගත යුත්තේ කියනවත් ඒ තොරතුරුවත් සමාජගත වෙන්නේ නැත්තම් ඒ වගේම එවැනි දේ නැවත සිදු නොවීම වෙනුවෙන් අනිවාර්යෙන්ම ඒ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒක නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතු කාර්යභාරයක්. මම නැවත අවධාරණයෙන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව දේශපාලනිකව ප්‍රතිවාදියෙක්ගෙන් පලිගන්න නැත්නම් ඒ වෙනුවෙන් දේශපාලනික දණ්ඩනයක් වෙනුවෙන් මැදිහත් වීමක් කරන්නේ නැහැ. හැබැයි වැරදිකරුවන්ට නීතිමය වශයෙන් දඬුවම් ලැබිය යුතුයි. ඒකේ අදහස ඔවුන් පීඩාවට පත් කිරීම නෙමෙයි, සිදුවුණු වැරදි නැවත සිදු නොවීම අපිට පාලනය කරගන්න පුළුවන්. අන්න එතනදී විතරයි. ඔබ සඳහන් කළ සිද්ධි වගේම විශේෂයෙන් පාස්කු ප්‍රහාරයේ අපේ ජීවිත කාලය තුළ අපි දැක්ක බරපතලම ඛේදවාචකය. ඇත්තටම මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව කවුද මේ වගකීම පැහැරහැරියේ? තරාතිරම නොබලා ඔවුන් සම්බන්ධ සමස්තය මේ රටට අනාවරණය විය යුතුයි. මොකද මියගිය සියලු දෙනාගේ ජීවිතවලට ගෞරවයක් වෙනුවෙන් හරි අදටත් සදාකාලිකව අබ්බගාත වෙලා කී දෙනෙක් ඇඳ මත Tamanගේ ජීවිතය ගත කරනවා. දරුවෝ අහිමි වෙච්ච තාත්තලා ඒ කියන්නේ ඒ මරණවල ඡායාරූප දැකලා අපේ පපුවේ මේ තරම් කම්පනයක් තියෙනවා නම් ඒක සජීව ලෙස අත්විඳපු අම්මලට තාත්තලට ඒක කොහොමද දැනෙනවද? ඒ මිනිස්සුන්ගේ කඳුළු වලට සාධාරණ කිස්ට විය යුතුයි. ඒ වෙනුවෙන් ආණ්ඩුවක් විදියට නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අපිට තියෙන පහසුකම් සැපයීම හෝ ඒ සඳහා ස්වාධීනව ඉඩහසර නිර්මාණය කිරීම අපි ලෑස්ති එකට. ඔව් මන්ත්‍රීතුමනි දැන් ඔබ ඇත්ත මම හිතන්නේ රටම බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ දේශපාලන ප්‍රජාතන්ත්‍රයෙන් තොර අනාගතයක් කියන එක. දැන් ඒ කෙසේ නමුත් පහුගිය වසර කීපය තුල අපි දැක්ක දෙයක් තමයි ඔබ මාධ්‍යවේදියෙක් අද ඔබ දේශපාලනඥයෙක් වුණාට ඔබ මේ පුටුවේ ඉඳලා මේ වගේ මේ 7 වෙනි පැය වගේම මේ ස්වාධීන රූපවාහිනී වැඩසටහන් ගණනාවක් මේ හේපු මාධ්‍යවේදියෙක් ජනමාධ්‍යවේදියෙක් මේ පහුගිය කාල සීමාව තුල සමාජ මාධ්‍ය කියන එක යම් කිසි විදියකින් මේ සමාජ මාධ්‍ය අද තීරකයන් බවට පත් වෙලා තියෙනවා. එදා හැතිරුණු සමාජ මාධ්‍යයයි අද හැසිරෙන සමාජ මාධ්‍යයයි අද කැබිනට් මණ්ඩලය පත් කරාම ඒ කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරයෙක් පත් කරාම සමාජ මාධ්‍ය ඉතා දැඩි ලෙස විවේචනාත්මක ඉතා දැඩි ලෙස පහත් ආකාරයෙන්
කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. මෙන්න මෙවැනි සමාජ මාධ්‍ය ජාල එක්කම මේ මාධ්‍ය ක්‍රියාකාරකම් එක්ක ඔබතුමා හිතනවාද මේ ගමන යද්දී යන්න පුළුවන් වෙයිද කියලා? මොකද මේවත් ජනතාව බලනවා හරියට. ඔව් සමාජ මාධ්‍ය ඇතුලේ හැසිරීම පිළිබඳ මම අධ්‍යයනයක් තියෙන මිනිහෙක්. මම කියන්නේම සමාජ මාධ්‍ය පාවිච්චි වෙන්නේ සාධනීය ප්‍රවේශන් වෙනුවෙන් නෙවෙයි වැඩිපුර පාවිච්චි වෙන්නේ. වැඩිපුරම සමාජ මාධ්‍ය ඇතුලේ තියෙන මඩ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එතන මොකුත්ම වෙන්නේ නැහැ කියලා. එතන තාම යහපත් දේවල් සිද්ධ වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. අපි සමහර සමාජ විරෝධී ක්‍රියාවන් නීතියට අහු වෙන්නේ නැතුව යටපත් වෙන්න තිබිච්ච දේවල් එතනින් මතුවෙලාව දැන්. හැබැයි ලෝකේ වෙන රටවල් වල සමාජ මාධ්‍යයේ මූලික ප්‍රවෘත්ති මූලාශ්‍රයක් විදිහට අපි දකිනවා. හැබැයි තාම අපේ රටේ මේක තියෙන ප්‍රධාන ධාරාවේ උපුටා ගැනීමක් විදිහට. දැන් ඊයේ රෑ යන දේශපාලන සංවාදයේ කැලි කපලා අද උදේ සෝෂල් මීඩියා දානවා. ඒ කියන්නේ මේ නැවත පත්තරේ තියෙන ප්‍රවෘත්තිය ෆොටෝ එකක් ගහලා Facebook එකේ පෝස්ට් එකක් විදිහට දානවා. ඒ කියන්නේ දැනට තියෙන ෆෝමල් මීඩියා මේ තියෙන විධිමත් ප්‍රධාන ජනමාධ්‍ය ධාරාවේ ද්විතීක අවස්ථාවක් විදිහට තමයි බොහෝ විට මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක පාවිච්චි වෙමින් තියෙන්නේ. මම කියන්නේ ඊට වඩා ඉස්සරහට යමු. තාම ප්‍රවෘත්තියක් විදිහට ගියාම කොහෙද තිබ්බේ? Facebook එකේද කියලා වම සැක හිතන තැනක තියෙන්නේ. සමාජ මාධ්‍ය ප්‍රවෘත්තියක විශ්වසනීයත්වය තාම ගොඩනගාගෙන නැහැ. ඒකට හේතුව එක එක්කෙනාට හිතන දේවල් එක්ක තමයි මේකේ ප්‍රවෘත්තිමය වටපිටාව ගොඩනැගිලා තියෙන්නේ. හැබැයි සමහර සිද්ධි දැන් අපිට මතකයි නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා නාවික හමුදාවේ නිලධාරියෙකුට කරපු තර්ජනයක් සම්බන්ධ ප්‍රවෘත්තියක් සමාජයට ආවා. ඒක ආවේ සමාජ මාධ්‍ය හරහා. එක්තරා තරුණයන් පිරිසක් අතිශය අමානුෂික විදියට කැලේකට ගිහලා අර සත්තු වගේක් අල්ලගෙන මේ සත්තු අර කුරුල්ල වගේක් මරපු සිද්ධියක් පිළිබඳව සමාජ මාධ්‍යෙන් තමයි මේ ප්‍රවෘත්තිය එළියට ආවේ. පොඩි දරුවෙකුට මත්පැන් පවන්න ගිය සිද්ධියක් ගැන සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්තියක් සමාජගත වුණා. හැබැයි බොහෝ ප්‍රවෘත්ති එන්නේ ප්‍රධාන මාධ්‍ය උපුටා ගැනීමක් විදිහට. මම කියන්නේ අපිට පුළුවන් නම් මිනිස්සුන්ගේ විශ්වසනීයත්වය දිනාගත හැකි ප්‍රවෘත්ති මාධ්‍යයක් විදියට සමාජ මාධ්‍ය ගොඩනගා ගන්න ඒකට අපි උනන්දු වෙමු කියන එක තමයි මගේ යෝජනාව. විශේෂයෙන් තරුණ ප්‍රජාවක් මෙතන ඉන්නේ. අපි බොහොම මොඩර්න් තාරුණ්‍යයක් පිළිබඳව සාකච්ඡාවක බලාපොරොත්තුවක ඉන්නවා. එහෙනම් ඒ අලුත් තරුණ පරම්පරාව අත තමයි බොහෝ දුරට සමාජ මාධ්‍යයේ මූලික බලය තියෙන්නේ. ඒ අය අතින් එහෙම අලුත් යමක් අපි අපේක්ෂා කරමු. දැන් ජනමාධ්‍ය වාර්තා කරන එක තැනක ගැන පුරවැසි මාධ්‍යයක් පිළිබඳව සමහර සිද්ධි පුරවැසියා විසින් වාර්තා කරලා ප්‍රවෘත්ති විදියට එවනවා. ඒකේ ප්‍රවෘත්ති මාධ්‍ය විදියට channel එක විදියට පාවිච්චි වෙන්නේ සමාජ මාධ්‍ය. ඒ වගේම සංස්කෘතිය විසින් අපි හිතමු දැන් කෙනෙක් ගඟට පයින්නවා කියලා හිතන්නකෝ. ඒක එතනදී ඔන්ලයින් කෙනෙක්ට එක ප්‍රවෘත්තියක් විදියට වාර්තා කිරීමේ වගකීම ගන්නත් පුළුවන්. එයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා සංස්කෘතික වගකීමක් තියෙන අපිට අපේ සමාජ විසින් බවරු මේ දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. අනික් පැත්තෙන් සමාජ මාධ්‍ය විසින් අර සංස්කෘතික වගකීම මගහැරලා හැම පුරවැසියම ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් කරන්න යාම ඇතුළෙත් ගැටුමක් තියෙනවා. මේ තියෙන පුරවැසි මාධ්‍ය පිළිබඳ ලෝකයේ නූතන අදහසක් තියෙද්දි ඒකේ භාවිත අර්ථය පිළිබඳ මම දැකපු ගැටලු සහගත තැනක් මම කිව්වේ. සමාජ මාධ්‍යයට මගේ යෝජනාව විශ්වසනීයත්වය ගොඩනගා ගමු කියලා. විශ්වසනීයත්වය ගොඩනගා ගන්නට නම් එකිනෙකා සම්බන්ධ අවලාද නගන එක ටිකක් අතරමඟ නතර කළා. අපි ඊට වඩා විධිමත් ප්‍රබුද්ධ හැසිරීමක් සමාජ මාධ්‍ය ඇතුලේ ගොඩනගා ගත යුතුයි. කොහොමත් අපි සමාජයක් විදියට විවේචන වෙනුවෙන් වෙන් කරන කාලය වැඩි කියලා තමයි මට හැමදාම දැනෙලා තියෙන්නේ. මගේ යෝජනාව විවේචන වෙනුවෙන් වෙන් කරන කාලයේ ලොකු කොටසක් ඊට අදාළ විකල්පය හොයන්න වෙන් කරමු. එදාට අපිට පුළුවන් මේ සමාජයේ තියෙන විවිධ ක්‍රියාකාරකම් සහ හැසිරීම් ඊට වඩා යහපත් තැනකට අරගෙන එන්න අපිට පුළුවන් කියන තැන තමයි මම ඉන්නේ. සමාජ මාධ්‍යයේ ඉන්න නූතන පරම්පරාවෙන් මම කරන ඉල්ලීම මේක විධිමත් තැනක් බවට පත් කරගමු. ඒ වෙනුවෙන් මේ දැනට තියෙන තත්ත්වය නම් කනගාටුදායකයි. දේශපාලනිකව අපි දැක්කනේ පහුගිය කාලේ දේශපාලන වේදිකාවේ තමන්ගේ ප්‍රතිපත්තිය රටට කියන්න පාවිච්චි කරන්න ඕන තමන්ගේ Facebook page එක තමන්ගේ සහෝදර අපේක්ෂකයෙක්ට මඩ ගහන්නයි පාවිච්චි කළේ. මං කියන්නේ දෙක අතාරලා එක පාවිච්චි කරන්න. ඒක තියෙන පොසිටිව් තැනට එන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න ඒ යහපත් අරමුණ වෙනුවෙන්
මේ මඩාවලාද සම්බන්ධව තියෙන ඉඩ නම් වැඩි මේක නීතිමය තැනකින් හරි මේක නම් පාලනය විය යුතුයි. ඔව් ඒක තමයි මම ආයේ මන්ත්‍රීතුමනි දැන් ඔතවා කියන ආකාරයට මේක අත්විඳිනවා රට අත්විඳිනවා ඇතැම් පුද්ගලයන් ඉතාමත් දරුණු ආකාරයෙන් මේක අත්විඳිනවා ජීවිතහානි වලට පවා සියදිවි නසා ගැනීම තත්ත්වයට යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. දැන් යම් කිසි විදිහකින් ආණ්ඩුවක් විදිහට මේ යන ගමනේදී සමාජ මාධ්‍ය හෝ අනිකුත් මාධ්‍යයන් යම් අවහිරතා ඇති කරන්න උත්සාහ කරොත් ඒ කියන්නේ මේ අපි අර සඳහන් කරන කුමන්ත්‍රණ ඇති වෙන්න පුළුවන් කියලා. ඒ සඳහා මෙවැනි දේවල් භාවිතා කරොත් ඔබට දැනෙන්නේ නැද්ද මේ ඔබතුමාලා සතුව තියෙන අසීමිත බලයත් එක්ක මාධ්‍ය මර්ධනයක් කියන එකක් එන්න පුළුවන් වෙයිද කියන ඒ කාරණය? නෑ කිසිසේත්ම මේ රාජපක්ෂ ආණ්ඩුව ඇතුලේ එවන්නක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ ලෝකේ සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක වෙන මොහොතක රටක ප්‍රවෘත්ති පිළිබඳ සීමා පැනවෙනවා සාමාන්‍යයෙන්. එහෙම මොහොතකවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ LTT ත්‍රස්තවාදයෙන් රට බේරගන්න මෙහෙයුම ඇතුලේ පවා සමස්තය රටට සහ ලෝකෙට අනාවරණය කළා. අපිට මතකයි ඒකම යුද්ධයක් නොකරන කාලයේදී චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලේ බලධාරියා විසින් කපා හරින ලද ප්‍රවෘත්ති පත්‍රවල අපි ඉස්කෝලේ යන කාලේ දැක්කේ. මාධ්‍යයට ස්වාධීනව හැසිරෙන්න තියෙන ඉඩකඩ වෙනුවෙන් ආණ්ඩුව පහසුකම් සපයන කාර්යභාරය කරයි. දැන් සමාජ මාධ්‍ය ඇතුලේ තියෙන ඇතැම් අකටයුතුකම් පාලනය කරන්නත් බැරි තත්ත්වය ඒක. බැරි වෙලාවත් මේකට මැදිහත් වීමක් කළොත් එහෙම ඒක වැරදි ලෙස තමයි අර්ථකථනය වෙන්නේ. ඒක මාධ්‍යයේ ස්වාධීනත්වයට නැතිනම් පුරවැසියාගේ අයිතියට කරපු පහර දීමක් විදිහට අර්ථකථනය වෙනවා. ඒ නිසා මේකට මැදිහත් වීමක් කරන්නත් ඉතාම අසීරුයි. නමුත් සමහර දැන් චීනය වගේ රටක් ගත්තොත් ඔවුන් ඒ සම්බන්ධ දැඩි කොන්දේසි පනවලා තියෙනවා. අපිට එවැනි තැනකට කවමදාවත් යන්න බෑ. ඒක මම කියන්නේ ස්වයං විනය වඩා වැදගත්. රාජ්‍ය නීතියට වඩා සමාජයකට වැදගත් පුරවැසියාගේ ස්වයං විනය. මම කියන්නේ මේ සමාජ මාධ්‍යයේ වැරදි සහගත හැසිරීම සම්බන්ධ රාජ්‍ය නීතිමය මැදිහත් වීමක් අපේක්ෂා කරන්න නැතුව තම තමන් විසින් තම තමන් කළ යුතු නොකළ යුතු දේ තේරුම් ගත්තා නම් වඩා යහපත් කියන තැන තමයි ඉන්නේ. මොකද ඒක එතනින් එහා පාලනය කරන්න ගියොත් ගැටුමක් නිර්මාණය වෙන. ඒක මකා ගන්න බැරි බ්ලැක් මාක් එකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම මැදිහත් වීමක් කරන්න. මට මතකයි එක අවස්ථාවක මේ රටේ එක්තරා ගුවන්විදුලි නාලිකාවක් තහනම් කළා. තාම වැරදි භාෂා භාවිතයක් තියෙන කියන්නේ සරලව කිව්වොත් කුණුහරුප වැඩසටහනක් නිසා. හැබැයි ඒක තහනම් කළේ ඒ නිසයි කියන එක නෙමෙයි. කොළඹ දුම්රිය පොළ ඉස්සරහා පිකටින් යන අය කිව්වේ ලංකාවේ රේඩියෝ channel එකක් වහුව කියලා තමයි කතා කළේ. ඒ කියන්නේ ප්‍රශ්නේ අල්ලගත්තේ වලිගෙන්. ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ. ඒ නිසයි මම කියන්නේ මේවා නියාමනය කරන්න ගියොත් අනවශ්‍ය දේශපාලන අර්බුද රටේ හැදෙනවා. මේ තරම් ගෞරවනීය ආණ්ඩුවකට අනවශ්‍ය කතන්දරයක් හදාගන්න මේක සමහරව පාවිච්චි කරයි. මේවට මැදිහත් වෙන්න ගියොත්. ඒ නිසයි මම යෝජනා කරන්නේ ස්වයං විනය ඊටාම වැදගත් සමාජ මාධ්‍ය හැසිරීම සම්බන්ධව. ඔව්. දැන් ඔබතුමා සංජීව දිනමාන මන්ත්‍රීතුමා අපි දන්නවා ඉතිහාසයේ ඉඳලාම දේශපාලනය හදාරන කෙනෙක්. තවමත් දේශපාලනය හදාරන කෙනෙක්. දැන් අපි දන්නවා යම්කිසි රටක ආණ්ඩුවකට අසීමිත බලයක් අහපුවම ඒ අසීමිත බලය තුල දුර්වල විපක්ෂයක් ඇති වුණාම ඒ අසීමිත බලයේ තියෙන ආණ්ඩුවක් හිතුවක්කාර වෙන්න පුළුවන්. ඒ අසීමිත ආණ්ඩුවක් හිතුවක්කාර විදියට වැඩ කරන්න පුළුවන්. අන්න ඒ අසීමිත ආණ්ඩු බලය අද ඔබතුමන්ලට ලැබිලා තියෙනවා. තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට දේශපාලනය හදාරන කෙනෙක් හැටියට මෙවැනි ආකාරයකට යන්නේ නැහැ කියලා ජනතාවට දෙන්න පුළුවන් පොරොන්දුව මොකද්ද? හිතුවක්කාර ආණ්ඩුවක් නොවෙනවා කියලා දෙන්න පුළුවන් පොරොන්දුව මොකද්ද? ඇත්තටම මේ ආණ්ඩුවක් අසීමිත දේශපාලන බලයක් ළඟ හිතුවක්කාර විය හැකි කියන එක අපි විසින් සංකල්පයක් විදිහට කතා කරනවා. හැබැයි ඒ වගේම ලෝකයේ සමහර තැන්වල ඒක දැකලා තියෙනවා. නමුත් මගේ උත්තරේ තමයි ලංකාවේ පවතින දේශපාලන ව්‍යුහය ඇතුලේ එහෙම හිතුවක්කාරකමකට ඉඩක් නිර්මාණය වෙන්නේ නැහැ. දැන් ඒකාධිපති කියලා වචනයක් අපි කතා කරනනේ. ඒකාධිපතිවාදය කියන එකට නිශ්චිත අර්ථකථනයක් තියෙනවා. පාර්ලිමේන්තු බලය 225ම එක පැත්තක හිටියත් මේ රටේ ඒකාධිපතිත්වයක් නිර්මාණය වෙන්න බෑ. ඒකාධිපතිවාදය කියන එකේ තියෙන විද්‍යාත්මක දේශපාලන අදහස තමයි ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන බලායතන තුනම තනි මිනිහෙක් පාලනය කරන්න ඕනේ නේද? එවන්නක් ඇති වෙන්න කිසිසේත්ම බෑ. එවන්නක් ඇතිවීම සඳහා කිසිම දොරක් විවෘත නැහැ මේ රටේ මූලික දේශපාලන ව්‍යුහය ඇතුලේ. මේ තියෙන බලතල බෙදීමේ න්‍යාය ඇතුලේ අපි සාකච්ඡා කරන විධායකයේ වෙනම ව්‍යවස්ථාදායකයේ වෙනම සාධිකරණය කියන බලායතන තුන එකිනෙකට අනන්‍ය දේශපාලන නීතිමය වටපිටාවක් ඇතුළේ කටයුතු කරමින් ඉන්නවා. ඒ අතර පාර්ලිමේන්තුවේ
එක්තරා දේශපාලන ව්‍යාපාරයකට දැවන්ත බහුතරයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක ඇතුලෙන් මහා අනවශ්‍ය ඒකාධිපති ආණ්ඩුකරණයක් කියලා අපි එකපාරටම ඔලුවට මොකක්වත් ගත යුතු නැහැ. එහෙම වෙන්න ඉඩක් නැහැ. මොකද මේ දෙපැත්තේ එකිනෙකට අනන්‍ය ආයතන ව්‍යුහයක් රටේ දේශපාලන මේ ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක වෙමින් තියෙන නිසා. හැබැයි අපි කියනවා විපක්ෂයට අපි කැමති රාජ්‍යයේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔබ ශක්තිමත් වෙනවා නම්. මොකද දේශපාලන වශයෙන් පොඩි කම්මැලිකමක් කියන්නේ දේශපාලනික පාළුවක් දැනෙනවා අපිට. මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ පවා අපි කැමති මීට වඩා ජව සම්පන්න මැතිවරණ ව්‍යාපාරයකට ආවනම් මොකද ඒක රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිරෝගී පැවැත්ම සඳහා යහපත්. අපි දැක්කේ නෑ ලස්සන ඡන්දයක් කරනවා සජිත් ප්‍රේමදාස පාර්ශවයවත් රනිල් වික්‍රමසිංහ පාර්ශවයවත් JVP නම් කලේමත් නෑ. මොකද ඔවුන් තම තමන්ගේ දේශපාලන අනන්‍යතාවන් විනාශ කරගෙන ඉවරයි. අඩුම තරමේ JVP කාරයෙකුට මම JVP කාරය කියන වචනේ ආදරෙන් කියන්නේ ආඩම්බරෙන් තමන්ගේ රතු පාටවත් තිබුණා. අද ඒ රතු පාටවත් නැහැ. තමන්ගේ දේශපාලන අනන්‍යතාවන් සියල්ල විනාශ කරගෙන තියෙන මම රතු පාට කියන එක සරල තැනකින් ගත්තේ පක්ෂයක් විදිහට ඔවුන් විසින් නිවැරදිව විශ්වාස කළ මූලික දේශපාලන මූලධර්ම සියල්ල අමතක කරලා ඉස්සරහට යන්න හදන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන බ්‍රෑන්ඩ් එක යටතේ අද පක්ෂයක් නැති තැනට වැටිලා මම දැක්කා Facebook එකක උදාලා තියෙනවා 225 එපා කියන එක UNP කාර්යය සීරියස් ගත්තද කියලා. මොකද ඔක්කොම ගෙදර නතර කරලා තියෙන නිසා අද එක්සත් ජාතික පක්ෂය එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් ඇවිල්ලා ඒක තාම නම් කරලා නැහැ මට මතකයි. තාමත් නම් කරලා නැහැ. ජාතික ලැයිස්තු නම් කිරීම අපි ඊටම ලස්සනට කළා කිසිම ගැටුමකින් තොරව. අපේ සාගර කාර්යසම් ගරු ලේකම්තුමාගේ අත්සනින් අපි අපේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරාවලිය සංඛ්‍යාව ඉතාම ලස්සනට ඉදිරිපත් කළා. මේ රටේ විවිධ ශේෂ්ත්‍රවල ප්‍රාමාණික විද්වතුන් වැලක් එතන ඉන්නේ. ලංකාවේ ජාතික ලැයිස්තුවේ හොඳම තෝරා ගැනීම පිළිබඳ තරඟයක් තිබ්බොත් අපි ලෑස්ති අන්නේ නම් ලැයිස්තුව ඉදිරිපත් කරන්නේ තරඟෙට. අපි ඒක රම්පදක්කම ගන්නවා. ඒ තරම් මේ රටේ විවිධ ශේෂ්ත්‍රවල ප්‍රාමාණික විද්වතුන්ට අපි ඒක ඇතුළේ ඉඩක් දුන්නා. හැබැයි සමගි ජන බලවේගය කියන නම තියෙන සමගි කියන වචනේ තේරුම අපි දන්නවනේ. සමගි ජන බලවේගයට සෑහෙන කල් ගියා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී දුර 6 හෝ 7 තෝරගන්න යන්තම් දෙයියන්ගේ පිටයි කියලා ඊයේ නම් කරලා තියෙනවා. එහෙම හරි තෝරගත්ත එක ලොකු දෙයක්. අපි ඒ කණ්ඩායම් වලින් ඉල්ලන එක තමයි මගේ දේශපාලනික අදහස රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිරෝගී භාවය වෙනුවෙන් ජව සම්පන්න විපක්ෂයක් විදිහට වැඩ කරන්න උත්සාහ කරන්න. ඒක තමයි අපේ යෝජනාව. රටේ ජාතික මාතෘකා ගැන මතයක් පළ කරන තැනක ඉන්න සජිත් ප්‍රේමදාස නායකතුමාගෙන් පවා එතුමාගෙන් මම ඉල්ලන්නේ එතුමාට තිබුණ එක ගැටලුවක් තමයි රටේ තීරණාත්මක ජාතික මාතෘකා ගැන මතයක් තිබෙන්නේ නැහැ එතුමාට. එතුමා දේශපාලනිකව මේ පරදින්න එක හේතුවක් විදිහට දේශපාලන පිළිබඳ කිසියම් හැදෑරීමක් සහිත විග්‍රහයක් තියෙන මිනිහෙක් විදිහට මම දකින එක හේතුවක් මේක. මේ රට LTTන් මුදවා ගැනීම කියන කාරණාව ඇතුලේ කොයි පැත්තද එයා ඉන්නේ කියලාවත් අපි දැකලා තිබ්බේ නැහැ. අපි හිතමු රවි කරුණානායක නම් අපි දැක්කා එයාට විරුද්ධයි කියලා කිලිනොච්චි මැදවච්ච කතාව. නමුත් සජිත් ප්‍රේමදාස මොකක්ද දරන්නේ ස්ථාවරයි කියලා අපි දැක්කේ නැහැ. මේ රටේ කිසිදු ජාතික මාතෘකාවක් සම්බන්ධ ඔහු ස්ථාවර මතයක් දරලා තිබ්බේ නැහැ කවදාවත්. ඒක නිසාම මම හිතනවා ඔහුගේ පහුගිය මැතිවරණ ප්‍රතිඵලයට ඒක බලපාන්නත් ඇති කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මේ බරපතල කඩාවැටීම සිද්ධ වෙන්න එක හේතුවක් විදිහට මට පේන්නේ ඔවුන් පහුගිය නොවැම්බර් 16 වෙනිදා පෙරදුනේ ජනාධිපතිවරණයක් විතරක් නෙවෙයි. සජිත් මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වුණොත් අපිට දිනන්න පුළුවන් කියන හීනය UNP විසින් ඒ හීනය ඔලුවට ගන්නේ මං ඉස්කෝලේ යන කාලේ. අවුරුදු 20කට වැඩි එක්සත් ගමේ UNP කාර්යාලයට තිබුණා රනිල් නැතුව සජිත් આવොත් අපි දිනනවා කියලා. ඒ හීනය තමයි ඔවුන් පහුගිය ජනාධිපතිවරණය හැමුවේ හැබෑ කරගත්තේ. හැබැයි ඒ හීනය පරාදයි. ඡන්දයක් පරදුනාට පක්ෂයක් විනාශ වෙන්නේ නැහැ. හැබැයි ඒ දේශපාලන ව්‍යාපාරයේ බරපතලම හීනය පරාජයටපත් වුණාට පස්සේ ඒකට පවතින අමාරුයි. ඒකයි මේ වෙලා තියෙන්නේ. සජිත්තාව දිනුම් කියන දේශපාලන හීනය පරදුනා UNP කාර්යාලයේ. ඒ නිසා තමයි 14 ලක්ෂකින් ජනාධිපතිවරණය පරදිලා ඊටාම සුළු මන්ත්‍රී සංඛ්‍යාවකින් තමයි මේ මහචන්ද ප්‍රතිඵලය උන් අරගෙන තියෙන්නේ. දැන් ඔවුන් අතර කියන්නේ දේශපාලන ව්‍යාපාරයක් නොකළම යුතු දේ තමයි පරාජය වැරදි විදියට විග්‍රහ කර ගැනීම. පරාජය වැරදි ලෙස විග්‍රහ කරගැනීමෙන් ඉන්න බවක් මට පේනවා UNP පැත්තෙන්. රනිල් වික්‍රමසිංහ පරාදයි සජිත් ප්‍රේමදාස දිනුම් වගේ එකක ඉන්නේ. එහෙනම් කෝ ජනාධිපතිවරණය ගත්ත ලක්ෂ 57
27 ලක්ෂයයි ගන්නේ දුරකථනයේ සිම්බල් එකක් විදිහට තරඟයට ඇවිල්ලා. කමක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ 2,75,000ක් ගන්නකො. TN එකේ 3,45,000ක් ගන්නකො. ඒත් 33 ලක්ෂය එකතුව. කෝ 57 ලක්ෂය. මිලියන 2.2ක් ඡන්ද අඩු කරගෙන ජනාධිපතිවරණය ඉඳලා මේ 6 මාස ඇතුළත ඒවා ජයග්‍රහණ විදිහට විග්‍රහ කරගන්න ගියොත් නම් UNPට හෝ සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට පැවැත්මක් නැහැ. මම මේක කියන්නේ අපි කැමති ශක්තිමත් විපක්ෂයක් තියෙන රටක දේශපාලනය කරන්න. අපි තව විනාඩි කිහිපයක් තියෙනවා 7 වෙනි පැය සමගයි ඔබ එක් වී සිටින්නේ ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් 7 වෙනි පැය සමගින් එකතු වෙමු. ඔබ නැවතත් 7 වෙනි පැය සමගින් එක් වී සිටින්නේ සංජීව එදිරිමාන්න මන්ත්‍රීතුමායි අද අපත් සමග එක් වී සිටින්නේ. තව විනාඩි කිහිපයක් තියෙනවා අපට කතා කරන්න මන්ත්‍රීතුමනි. දැන් ඔබතුමා එක තැනකදී කිව්වා සමාජ මාධ්‍ය ජාලවල ලොකු ව්‍යාපාරයක් ගෙනිච්චා 225ම එපා කියලා. ඒකම අපි දැක්ක දෙයක් තමයි පහුගිය කාලවකවානුව තුළ යෞවනත්වය දේශපාලනේ නැත්වීම. බොහෝ තරුණ තරුණියන් මේ දේශපාලනේ ගැන කතා කරන්න ගියාම කියන අපි ඔකට නෑ අපිට දේශපාලනේ වැඩක් නෑ අපි ඔක දන්නෙත් නැහැ කියලා. හැබැයි මෙවර පාර්ලිමේන්තුව ගත්තාම හැම පැත්තෙම අලුත් මුහුණු සහ තරුණ මුහුණු. එහෙම නැත්නම් තරුණ දේශපාලනඥයෝ අද පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න ඇවිල්ලා තියෙනවා. තරඟ වීමෙත් හිටියා. දැන් ඔබතුමා තාමත් හොඳ යෞවනයෙක් තරුණයෙක් හැටියට තරුණ දේශපාලනඥයෙක් හැටියට කොහොමද දකින්නේ මේ තරුණයා ඈත්වීම සහ මේ තරුණයා මේ මැතිවරණයේදී ලංවීම පිළිබඳව? ඇත්තටම මේක සිද්ධ වෙන්නේ ගිය ජනාධිපතිවරණය ළඟ ඉඳලා අපේ සමාජයේ එක්තරා තීරුවක් හිටියා මැතිවරණ දේශපාලනයෙන් ඈත් වෙච්ච. ඒ කියන්නේ මැතිවරණ දේශපාලනය ගැන කලකිරීමක් නිසා හෝ ඒ ගැන පොඩි ඉන්ට්‍රස්ට් එකක් නැති ගතියක් තිබ්බා. මේක වෙනස් වුණේ 2019 ජනාධිපතිවරණය සම්බන්ධ වටපිටාව ඇතුලේ. ඒක උදාහරණයක් ඒ සමාජ තීරුව ඊටාම මනවින් ටච් කරපු තැන තමයි වියත්මග කියන ව්‍යාපාරය. ඒක ඇතුලේ තරුණ වෘත්තීවේදීන් ඇතුළු මේ රටේ හැම ශේෂ්ත්‍රයකම අංක 1 චරිතයේ ඉඳලා සීල දෙනා ඒ සභාව නියෝජනය කළා. ඒක ලොකුම ආරම්භය බවට පත් වුණා මැතිවරණ දේශපාලනයෙන් ඈත් වෙච්ච සමාජ තීරුව මැතිවරණ දේශපාලනයට සම්බන්ධ කිරීමට. අවසාන ඒකට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් මැතිවරණයට තරඟ කරලා පාර්ලිමේන්තුව යන තැනටම මනස හැදුනා. ඒක ඊටාම යහපත් දේශපාලන ප්‍රවණතාවක් විදිහට මම දැක්කා. ඒකම තරුණ කණ්ඩායම් මැතිවරණ දේශපාලනයට වැඩි උනන්දුවක් දක්වන තැනටත් ඒක තල්ලු වෙලා තිබුණා. අපි දන්නවා ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර ඇතුලේ යම් මට්ටමක තරුණ දේශපාලන හැසිරීමක් අපි දකිනවා. හැබැයි ඒක යුනිවර්සිටි එකකින් එළියට ආපු දවසේ ඉඳලා එයා ඉවරයි දැන්. එතකන් දේශපාලනය කළා එතනින් එහා අපි කවුරුත් දැක්කේ නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව යම් ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාරයක් රටේ තියෙනවා. ඒ අය මේ රටේ සක්‍රීය දේශපාලනය ඇතුලේ මහජන නියෝජිත විදිහට වැඩ කිරීමක් අපි තාම අඩුවෙන් දකින්නේ. තරුණයා කියන වයසින් තරුණ වෙලා වැඩකුත් නැහැ මෙතෙන්ට ඇවිල්ලා මතවාදීව සංකල්ප විදිහට අපි තරුණ නැත්නම් උපන්දිනෙන් මනින්න බෑ තරුණකම සංකල්ප වලින් තමයි දේශපාලනයේදී තරුණකම මනින්න වෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ මේ මලුත් කණ්ඩායමක් ඉන්නවා. දැන් උදාහරණයකට මේ පත්කිරීම ඇතුලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රධානීන් පත් කරද්දිත් ඒ අලුත්ම තරුණ කණ්ඩායමක් එතනදී තෝරාගෙන තියෙනවා. අපි ඊයේ බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග ඊයේ හැන්දෑවේ සාකච්ඡාවකුත් කළා. එතනදීත් අපි කිව්වේ අලුත් දේශපාලනික හැඩයක් රටේ ජාතික සංවර්ධනය සමග යා කරන්න අපිට හොඳ අවස්ථාවක් ඇදලා තියෙනවා. මේක හොඳ ප්‍රවණතාවක්. දේශපාලනිකව උනන්දුවක් නොදක්වපු සමාජ තීරුව පවා අද දේශපාලනය ළඟට ඇවිල්ලා තියෙනවා. මොකද දැන් සමහර තැනක අදහසක් තිබුණානේ අපිට ඡන්ද වැඩක් නැහැ. අපිට ආණ්ඩු වැඩකුත් නැහැ. අපි හම්බ කරගත්තොත් අපි කනවා කියලා. හැබැයි ඒ වාක්‍යෙම ඊළඟ කොනේ තියෙන අපිට හම්බ කරන්න පුළුවන්ද නැද්ද කියන එක තීරණය කරන්නේ ආණ්ඩුවනේ. අපි හම්බ කරන ආදායමෙන් කන්න පුළුවන්ද නැද්ද කියලා තීරණය කරන්නේ ආණ්ඩුවනේ. ඒ නිසා අපිට මේකෙන් අත්විඳින්න මේ ඈත් වෙන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ දේශපාලන විද්‍යාව කියන විෂය ආරම්භයේම මේ කතාව හරි ලස්සනට අර මැකියාවලිගේ කුමාරයා පොතේ කිව්වේ මිනිස්සු දේශපාලනික දැන සවිඤ්ඤක ලෙස හෝ අවිඤ්ඤකව කියන්නේ දැන හෝ නොදැන දේශපාලනිකයි. ඒකෙන් ඈත් වෙන්න බෑ. රටේ මැතිවරණ දේශපාලනය සම්බන්ධව සියලු සමාජ තීරු සම්බන්ධ විය යුතුයි. අපි කලකිරුණු පාර්ශවයන් පවා අද එතනට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ රැල්ල පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නැවුම් දේශපාලන චින්තනය වටා. ඒක අද ඊටාම හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. අවසානයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන තැන දක්වාම මම මේ කියන්නේ
මැතිවරණ දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වපු සමාජ තීරුව මැතිවරණ දේශපාලනය ළඟට ඇවිල්ලා ඡන්දිල්ලලා පාර්ලිමේන්තු වන තැනටම හොඳ ප්‍රවණතාවක් ඇදලා තියෙනවා. අපි මේ ප්‍රවණතාවයේ සියලු දේශපාලන පක්ෂ ඇතුලේ ඉස්සරහටම අරගෙන යමු. ඔව් මන්ත්‍රීතුමනි දැන් ඔබතුමා කිව්වා හොඳ අපි මේ අවසන් විනාඩි කීවෙදිම ඔබතුමා අහන්න කැමති අර තරුණයා යෞවනත්වය ගැන කතා කිරීමේදී ශිෂ්‍ය ව්‍යාපාරය කියන එක ප්‍රධාන සාධකයක් රටක විශේෂයෙන්ම ලංකාව තුන බැලුවොත් ශිෂ්‍ය ව්‍යාපාරය. නමුත් මේ ශිෂ්‍ය ව්‍යාපාරය තුල අපි දැක්කේ ඔබතුමා මුලින් සඳහන් කරපු ජනතා විමුක්ති පෙරමුණ. එහෙම නැත්නම් පෙරටුගාමින් දැන් ඉන්න පෙරටුගාමින් සමාජවාදී පක්ෂය වැනි. හැබැයි කවදාකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ මේ ආණ්ඩු බිහි වුණාම මේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළට යන්නේ නැති ගතියක් තියෙනවා. ගිහිල්ලා නැති ගතියක් තියෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරය ඔබතුමාලා සමග පැහැෙන්නේ නැති ගතියක් තියෙනවා. තරුණ කණ්ඩායමක් විදිහට ඔබතුමාලාගේ සැලැස්මක් තියනවාද? නිවැරදි මකට මේ ශිෂ්‍ය ව්‍යාපාරය රැගෙන එන්න. ලංකාවේ ශිෂ්‍ය දේශපාලන අරගල අධ්‍යාපනය සම්බන්ධ කාරණාවට විතරක් ලඝු වෙලා මේ තියෙන. අපි දැක්කා සයිටම් විරෝධයනේ පෞද්ගලික කාලේ ශිෂ්‍ය දේශපාලනය තුළ අපි දැක්ක ලොකුම දේශපාලන අරගලය. ඔවුන් විසින් ඔවුන්ම තෝරාගෙන තියෙනවා මෑත කාලීනව අධ්‍යාපනයට සම්බන්ධ කැලී ටිකට විතරක් අපි පාරට බහිමු වගේ තැනක තියෙන්නේ. මං කියන්නේ ඒක වැරදි තෝරා ගැනීමක්. මේ රටේ සෑම ජාතික වශයෙන් සංවේදී හැම මාතෘකාවක් ගැනම මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරවලට මතයක් තියෙන්න ඕන. මේ රටේ ජාතික සමගිය ගැන මොකක්ද මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මතය කියලා විවෘතව කතා කරමු අපි. එතන අලුත් අදහස් ටිකක් එන්න පුළුවන්. අභ්‍යන්තරව විශ්වවිද්‍යාලයේ ඇතුලේ මේ ගැන යම් මට්ටමක සංවාදයක් තියෙනවා. හැබැයි ඒක එළියට එන දේශපාලන මතවාදයක් බවට පත් වෙලා නැහැ. ඔවුන් එළියට බහින්නේ පාරට බහින්නේ අධ්‍යාපනයට සම්බන්ධ කාරණා කීපයකදී විතරයි. එතනට සීමා වෙන්න එපා. එතනට සීමා වෙලා මේ රටේ අනාගත දේශපාලනයේ තාරුණ්‍ය මැදිහත් වීමේ ඉඩ අපිට හදන්න බෑ. අපි රටේ සමස්තයට මේ රටේ ජාතික සමගිය සම්බන්ධව අපිට තියෙන මතයේ නූතන අදහස් අපි ගමු. අපි හිතමු ඒ වගේම ආර්ථික වශයෙන් අපිට තියෙන අභියෝග දැන් සංචාරක ලංකාවේ ජාතික ආර්ථිකයට හයිය දෙන ප්‍රධානම කර්මාන්ත දෙකක් අපිට පාලනය කරගත නොහැකි හේතුවක් මත කඩා වැටිලා තියෙනවා. එකක් සංචාරක කර්මාන්තය අනෙක ඇඟලුම් අපනයනය. අපි කතා කරමු මේ ගැන. අපි හිතමුකෝ දැන් ටුවරිසම් ගත්තොත් ලෝකේ විවිධ රටවල් ඒ සම්බන්ධව අලුත් සංකල්ප වලට යමින් ඉන්නවා. මම කියන නූතන තරුණයා අතින් අපි මේ සංවාදයේ එළියට ගන්න උත්සාහ කරමු. දැන් එක තැනක දෙනවා ලෝකල් කියන්නේ දේශීය සංචාරකයන් හරහා අපිට පුළුවන් මේ කම්පනය යම් මට්ටමක කළමනාකරණය කරගන්න. එක අවස්ථාවකදී අපි දැක්කා මේ බාබිඩෝස් කියන රට යෝජනාව එයාලා මේ BBC ද කොහෙද ඇඩ් එකක් ගැහුවා මම දැක්කා. අර ඔන්ලයින් වැඩ කරන්න ඒගොල්ලන්ගේ රටට ඇවිල්ලා වැඩේ කරන්න කියලා. මොනවා හරි අලුත් තැනකින් අපි හිතමු මේ සියල්ල ඇතුලේ යම් මතයක් තරුණ ප්‍රජාව අතරින් මතුවිය යුතුයි. ඒක මතු කරගන්න තියෙන හොඳම තැන තමයි පිරිපහදු බුද්ධිමතුන් පිරිසක් නේ ඉන්නේ විශ්වවිද්‍යාල පද්ධතියද 100%යි ඒ ලෙවල් ලියන අය අතරින් 101 ගානයි විශ්වවිද්‍යාලයන්නේ. මෙන්න මේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර හරහා මේ රටේ ජාතික වශයෙන් මේ මොහොතට අදාළ සංවේදීම කාරණා ටික පිළිබඳ මතයක් දෙන්න, අදහසක් දෙන්න, යෝජනාවක් දෙන්න. ඔබට ඒ ගැන තියෙන වැඩපිළිවෙල මොකක්ද කියලා කියන්න. මගේ ඉල්ලීම සහ මගේ ආයාචනය තමයි මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාර වලින් ඔබේ අරගලයේ අධ්‍යාපනය කියන විෂයට විතරක් සීමා කරන්න එපා කියන එක. ඒකෙන් අදහස් කරන්නේ අධ්‍යාපනය වෙන අරගලයට වෙන් කරන කාලය අඩු කරන්න කියලා නෙවෙයි. එතෙන්ට සීමා කරන්න ගියොතින් ඔබට මේ රටේ ජාතික දේශපාලන දේහය ඇතුලේ ඔබ වෙනුවෙන් වෙන්වෙච්ච ඉඩ වෙන අය පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ අපිට ඉදිරිය ඉතාමත් හොඳ සංවාදශීලී තැනකට යන්න පුළුවන් වෙයි. මම විශ්වාස කරනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සූදානම්. ඔබ සූදානම් නම් මේ සංවාදය රටට ගෙනියන්න අපි සූදානම් ඒ සඳහා ඉඩ දෙන්න. සංජීව එදිරිමාන්න මන්ත්‍රීතුමනි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාද මේ 7 වෙනි පැය සමග එකතු වීම පිළිබඳව. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ දේශපාලන ගමන ඔබතුමා මේ යන ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙලා කළුතර ජනතාවට විතරක් නෙමෙයි සමස්ත රටටම වැඩදායි වැඩ කොටසක් කරන්න හැකියාව ලැබේවා කියලා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට නැවතත් ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන්. බොහොම ස්තුතියි. ඒ වගේ බොහොම පිං මට මේ අවස්ථාව දුන්නට ස්වාධීන රූපවාහිනිය සේවයට ආදරණීය ලක්හඬට මම නැවත පින් දෙනවා. මගේ ජීවිතයේ ලොකු කොටසකට දීපු මේ අවස්ථාව වෙනුවෙන් ඒ වගේම අද 7 වෙනි පැයට කළ ආරාධනයටත් මම ස්තුති කරනවා. යලිත් සඳුදා උදෑසන 7 වෙනි පැය සමගින් එකතු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක් සුබ අනාගතයක්.